රයිට් ඉතින් ජයවා ඔක්කොටම මේක තමා මගේ තුන්ගෙන වීඩියෝ එක. ඉතින් අද අපි කතා කරන්නේ මොකක්ද සල්ලි ගැන තමා අපි අද කතා කරන්නේ. ඉතින් මේ ගොඩ දෙනෙක්ම මට මුලින් කතා කරලා අහපු දෙයක් තමා මේ වැඩේට කොච්චර ලොක් ගාණක් යනවද කියලා. ඉතින් ඒ ඔක්කොටම උත්තර දෙන්න හිතාගෙන තමයි මේ වීඩියෝ එක පටන් ගත්තේ. මම හිතනවා මේක පොඩ්ඩක් දික් වෙයි කියලා. මේ මුලින්ම කියන්න ඕනේ මම මේ ටික මුලින්ම ඔයගලන්ට සමරයිස් කරලා කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මම වෙබ්සයිට් එක through ගිහිල්ලා ඔයගලන්ට පෙන්නන්නම් මම මේ charges හොයාගත්තේ කොහොමද, ඕගොල්ලන්ගේ සිනාරියෝ එකේදී ඔයාට හරියන ගාණ ඔයා කොහොමද හොයාගන්නේ කියලා. ඒ ටික මම ඔක්කොම විස්තර කරලා ඔයගලන්ට කියන්න. අනිත් එක තමයි මම කියන්න ඕනේ මම මේ ඔයගලන්ට කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. එහෙම නැතුව මම මේ වීසා කන්සල්ටිං කරන කෙනෙක් එහෙම නෙමෙයි. ඒකින්ද මම වැඩේ කරනකොට සමහරට පොඩි වැරදීම් තියෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ බලලා ඕගොල්ලන්ගේ විදිහට මේක හදාගන්න. මම මේ ඔයගොල්ලන්ට හෙල්ප් එකක් වෙන්න තමයි මේ විස්තර ටික කියන්නේ. හරි. අපි නම් මාතෘකාවට බහිමු. ඕගොල්ලන්ට මොනවද ඕනේ? ෂෝ මනි එක කියන්නේ UK වල නම් ස්ටුඩන්ට් කෙනෙක් එනකොට අපි ෂෝ මනි එක පෙන්වන්න ඕනේ දවස් 28ක් තමන්ගේ account එක පරණ කරලා. එතකොට මේ ප්‍රශ්නේදී මට ආපු එක ප්‍රශ්නයක් තමයි මම සල්ලි පෙන්නනකොට ෆික්ස් ඩිපොසිට් වල තියෙන සල්ලි පෙන්වන්න පුළුවන්ද? නැත්නම් තමන්ගේ සේවිං account එක තියෙන්න ඕනිද? එහෙම නැත්නම් තමන්ගේ අම්මගේ තාත්තගේ account එක තියෙන්න පුළුවන්ද? එතකොට මට තේරිච්ච දේ නෙමෙයි මම ඇත්තටම මෙහෙට එනකොට සල්ලි පෙන්නුවේ ෆික්ස් ඩිපොසිට් එක තියලා නෙමෙයි. අපි පෙන්නුවේ සේවිං account එක තියලා. එතකොට ෆික්ස් ඩිපොසිට් එක තියලා පෙන්නන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒකත් අපි බැලුවා. ඇත්තටම ඒකත් ගැටලුවක් නැහැ. ඇත්තටම ඒ කියන්නේ අපි පෙන්නනකොට අපේ එකක් තිබ්බේ ෆික්ස් ඩිපොසිට් එක. ඉතුරු ගාන තිබ්බේ සේවිං account එක. මගේ වයිෆ් ගේ account දෙකක තිබ්බේ. එතකොට මේ සල්ලි පෙන්නන එක පළවෙනි කාරණේ මම මේ කතා කරන්නේ දෙන්නෙක් නම් මේ මොහොතේ කතා කරන්නේ දෙන්නෙක් ගැන. මොකද මගේ එක්ස්පීරියන්ස් එකනේ. sorry. කාල වැඩි මං හිතන්නේ. දෙන්නෙක් ගැන තමයි මේ මොහොතේ කතා කරන්නේ. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් නම් ස්ටුඩන්ට් කෙනෙක්ගේ account එකේ තිබ්බත් ගැටලුවක් නැහැ. අම්මගේ තාත්තගේ account එකේ තියෙනවා නම් අම්මගේ තාත්තගෙන් අපි ලෙටර් එකක් වගේ එකක් පෙන්වන්න ඕනේ. ඒ මුදල සම්පූර්ණයෙන්ම මේ වැඩේට යොදවනවා කියලා නිකන් අර කියන්නේ යා කැමති මේ වැඩේට කියලා දෙමව්පිය කියන්නේ බ්ලඩ් රිලේෂන් කෙනෙක්ගේ සල්ලි පෙන්නනවා නම් එහෙම පෙන්වන්න ඕනේ. හැබැයි මම ඔය ගැන ගොඩාක් විස්තර කියන්න ඔයගලන්ට තේරෙන්නේ නැහැ. මොකද මම මගේ කේස් එකේදී පෙන්නුවේ අපේ account වල තියලා. මමයි වයිෆුයි apply කරන වෙලාවේ wife ගේ account එකේ තිබ්බ wife ට ඕන සම්පූර්ණ මුදල, මගේ account එකේ තිබ්බ මට ඕන සම්පූර්ණ මුදල. එතකොට අපේ එකක් තිබ්බේ saving account එකක්, අනිත් එක තිබ්බේ FD එකක් ඇත්තට. එතකොට ඕක ප්‍රශ්නයක් වුණා මේ saving account එකද FD එකක්ද කියන එක ප්‍රශ්නයක් නෑ. ඔයා පෙන්වන්න ඕනේ ඔයාගේ මුදල දවස් 28ක් ඔයාගේ account එකේ තියලා. එතකොට තව එකක්. දැන් මෙහෙම තියෙනකොට ඔයගොල්ලෝ දන්නවා දැන් රුපියල ඩිෆ්ලේට් වෙන ගොඩාක් ලොකුවට. එතකොට අපි දාන කාලේ අපිට එක ප්‍රශ්නයක් ආවා. 277 තිබ්බ එක 283ට ගිය හින්දා ලොකු වෙනසක් ආවා. කියන්නේ අපි පෙන්නන මුදලේ. ඒ කියන්නේ ලොකු වෙනසක් නෙමෙයි අපි බලාපොරොත්තු නැති විදිහේ දෙයක් වුණා. එතකොට මම මේ කියන්න හදන්නේ ඕගොල්ලෝ මේ ෂෝ මනි එක පෙන්නනකොට මතක තියාගන්න එක දෙයක් තමයි හැම වෙලාවෙම සැලකිතු මාජින් එකක් තියාගන්න. මොකද දැන් අපිට දැන් මේ මොහොතේ නම් ඇත්තටම මේ රුපියල ඩිෆ්ලේට් වෙන ඉදී කියන්න බෑ. එතකොට ඇත්තටම මේ වෙලාවේ නම් මට දෙන්න ඇඩ්වයිස් එකකුත් නැහැ කොච්චර ලොකු මාජින් එකක් තියාගන්න ඕනද කියලා. මොකද දැන් සති 3කට ඉස්සෙල්ලා 277 තිබ්බ පවුම දැන් තියෙන්නේ අද බලනකොට 387. ඉතින් ඒ කියන්නේ ලොකු මුදලක්. සාමාන්‍ය ලක්ෂ 30ක් විතර වෙනස් වෙනවා ටෝටල් එක මම කියන කැල්කියුලේෂන් එකේදී. ඔය ගාන දෙන්නෙක්ට නම්. ඉතින් ඕගොල්ලෝ මේක කරනවා නම් මගේ ඇඩ්වයිස් එක තමයි එකක් මාජින් එකක් තියෙනවනේ. මොකද ඔය දැන් ඕක බලන්නේ මෙහෙමයි. දැන් ඔයා account එකට සල්ලි දාලා අද ඉඳලා දවස් 28කට පස්සේනේ මේක අපි පෙන්වන්න පුළුවන්. මොකද දවස් 28ක් පරණ වුණාම තමයි account එකේ ඒගොල්ලන්ට අපි සල්ලි ෂෝ කරන්න ඕනේ. එතකොට මෙතන ඉඳලා මේ මොහොතේ ඉඳලා ඉදිරියට 28 වෙනි දවසේ බලනකොට එදා තියෙන රේට් එකට තමයි ඒගොල්ලෝ කැල්කියුලේෂන් එක ගන්නෙ. එතකොට ඔයා අද තියෙන ගාන තව දවස් 28කට පස්සේ තියෙන රේට් එකත් එක්ක කැල්කියුලේට් කරාම ඔයාගේ account එකේ සල්ලි මදි නම් ඒ කියන්නේ මේක ගොඩාක් වෙලාවට ෆේල් වෙනවා. ගොඩක් වෙලාවට නෙමෙයි අනිවාර්යෙන් ෆේල් වෙනවා.
ෂෝ මනි එක සාර්ථක නෑ එහෙමනම්. ඒකින් හින්දා තමයි මම කියන්නේ මාජින් එකක් තියාගන්න වෙනවා හැම වෙලාවෙම. මොකද මේ මාජින් එකේ ප්‍රශ්නේ මට එකපාරක් ආවා. ඒකින්ද අපිට මාසයක් පරක් වුණා. මොකද දවස් 28ක් කියන්නේ ආපහු ඊළඟට තව දවස් 28ක් ඉන්න ඕනේ ආපහු පෙන්නන්න. ඉතින් ඒකත් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ දෙයක්. එතකොට ඊට පස්සේ අපි බලමු මොනවද අපි පෙන්වන්න ඕන ෂෝ මනි කියලා. එකක් ඔයාලට පෙන්වන්න ඕන වගේ කෝස් ෆී එක. ඔයාලට වියදම් කරන්න පුළුවන් වගේ කෝස් එකකට කියලා. එතකොට මේ කෝස් ෆී එක මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වාගේ එකක් අපිට ඩිපෝසිට් එකක් ගෙවන්න වෙනවනේ. දැන් අපිට කෑෂ් එක හම්බුනාට පස්සේ අපි ඩිපෝසිට් එකක් ගෙවනවා. එතකොට මේ ඩිපෝසිට් amount එක අඩු කරලා තමා කෝස් ෆී එක අපි මේ ෂෝ මනි එකේදී පෙන්වන්න ඕනේ. එහෙම නැතුව වරද්ද ගන්න එපා. ෂෝ මනි එක කියලා ආපහු සම්පූර්ණ මුදල පෙන්වන්න ඕනේ නැහැ. ෂෝ මනි එක ඇතුළට කෝස් ෆී එක දාන්න ඕනේ නැහැ. ඩිපෝසිට් එකේ ගන්න අඩු කරලා ඉතුරු මුදල තමා එකතු වෙන්නේ එක කොටසක් විදිහට මේ ඉතුරු මුදල එකතු වෙනවා. දෙවෙනි කොටස ඔයා පෙන්වන්න ඕන ඔයාට මාස 9ක් මේ රටේ තනියෙන් ජීවත් වෙන්න සල්ලි තියෙනවා කියලා. එතකොට ඒ මුදල ඒක UK government එකෙන් කැල්කියුලේට් කරලා කියනවා සාමාන්‍යයෙන් ලන්ඩන් ඒරියා එකේ නම් මෙන්න මෙච්චර මුදලක් මාසෙකට ස්ටුඩන්ට් කෙනෙක්ට යනවා කියලා කෑම බීම සහ ඇකොමඩේෂන් සියල්ලටම. එතකොට අපි ඒක පෙන්වන්න ඕනේ මාස 9කට ස්ටුඩන්ට් කෙනෙක්ට. දැන් කොටස් දෙකක් අපි ගාව තියෙනවා. ඊළඟ කොටස අපි පෙන්වන්න ඕනේ මෙහි හෙල්ත් සර්චාර්ජ් එක පේ කරන්න ඕනේ. ඇත්තට මේක පෙන්වන්න ඕනේ නැහැ. හැබැයි ඔයාට වීසා එකේදී මේක පේ කරන්න වෙනවා. එතකොට ඔයා ඒකත් මතක තියාගන්න. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේම කෑල්ලක් තමයි. එතකොට ඔයා මේක ෂෝ මනි එකටම ඇඩ් කරගන්නයි කියන එක තමයි මම කියන්නේ. මොකද කොහොමත් මේ මුදල ඔයාට ගෙවන්න වෙනවා. එකක් හෙල්ත් සර්චාර්ජ් එක මෙහි ඒ කියන්නේ මේ මම මේ කතා කරන්නේ NHS එක කියන්නේ ඔයා මෙහි ආවට පස්සේ ඔයාට මෙහි පබ්ලික් හෙල්ත් එකට ඇක්සස් තියෙනවා. ඒකට ඕනි. එතකොට පබ්ලික් වුණාට ඒක ඇත්තටම ෆ්‍රී නෑ. මොකද අපි ඒකට ගෙවලා තමයි ගන්නෙ. එන්න ඉස්සෙල්ලා වීසා එකේදී ඒක ගෙවන්න ඕනේ. ඒක තමයි හෙල්ත් සර්චාර්ජ් එක කියන්නේ. ඊට අමතරව වීසා ෆී එක ඔයාට එනවා. ඊට අමතරව මට ගොඩ දෙනෙක් රෙකමන්ඩ් කරපු දෙයක් තමයි. මොකද මම ඇත්තටම මේ වැඩේ තනියෙන් කරන්න ඉස්සෙල්ලා ඒජන්ට්ස්ලා කීප දෙනෙක් ළඟට ගියා. මොකද මම මුලින්ම try කරපු රට UK නෙමෙයි. මම වෙන රටවල් try කරා. එතකොට ඒ වේදී මට තේරුම් ගියවත් එක්ක තමා කියන්නේ ටිකට් එකට යන මුදල. ඔයා මෙහෙට එන එකක් නෙමෙයි. හැබැයි ඔයා මෙහි ඉඳලා ආපහු තමන්ගේ රටට රිටර්න් වෙන මුදල ඒ ටිකට් එකට යන මුදලත් මේ ෂෝ මනි එක ඇතුලේ තියන්නයි කියන එක ගොඩක් අය මට රෙකමන්ඩ් කරා. හැබැයි මට මේකට නිකන් අර ලොකු ප්‍රූෆ් එකක් නැහැ මේක එහෙම්මමද කියලා කියන්න. මම මගේ අපි පෙන්නන වෙලාවේ මම සල්ලි පෙන්වන වෙලාවේ ඇත්තටම අපි ඒකත් ඇඩ් කරලා තමයි පෙන්වන්නේ. එතකොට ওই ටික තමයි මේන්ම ලොකුම කම්පොනන්ට්ස් ටික එකතු වෙන මේ වාගේ ෂෝ මනි එක හැදෙන. මේ හැම එකකටම යන මුදල කොහොමද ඒක හැදෙන්නේ කොහොමද කියන එක මම වෙබ්සයිට් එක කියන්නේ මේ ගවර්න්මන්ට් එකේ UK ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ මේ විස්තර ටික ඔක්කොම තියෙනවා. මම ඒ ටික ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ කොහොමද? ඒව කොතනද තියෙන්නේ? ඒව වෙනස් වෙන්නේ කොහොමද කියන ටික ඔක්කොම මම ඔයගලන්ට පෙන්නන්නම්. රයිට්. අපි දැන් එහෙනම් ඒකට යන්න. රයිට්. අපි එහෙනම් වැඩි කතා බහක් නැතුව වැඩිට බහිමු. මම ඔල්රෙඩි ඇත්තටම මේ ටැබ්ස් ටික ලෝඩ් කරගත්තා මගේ ලේසියට. ඒ උනට මම ඕගලන්ට පෙන්නන්නම් ඇත්තටම කොහොමද මේ සයිට් එක මේ විස්තර ටික මුලින් ඉඳලම ගන්න කියලා. සරලවම ඕගොල්ලන්ට වීසා එකේදී ඕනවන හැම විස්තරයක්ම තියෙන මේ GOV UK කියන සයිට් එකේ. දැන් ඒජන්ට්ලා තියා මේ සක්කරයාවත් ඒගොල්ලෝ බලන්නේත් ඕකෙන් තමයි. මොකද මෙහි ගවර්න්මන්ට් එක දාන අලුත්ම රූල්ස් පොලිසිස් හැම දෙයක්ම අප්ඩේට් කරලා තියෙන්නේ ඒකේ. ඒක තියෙන එතන තියෙන එක තමයි හරි හැම වෙලාවෙම. දැන් ඕගොල්ලෝ කොහෙට හරි ගිහලා ඒජන්ට් කෙනෙක් මොනවා කිව්වත් ඕගොල්ලෝ දැනගන්න ඕන මේ සයිට් එකත් ක්‍රොස් චෙක් කරලා බලන්න ඒගොල්ලෝ කියන්නේ හරියටම හරිද කියලා. මොකද මේක තමයි හරි හැම වෙලාවෙම. එතකොට මම ඔයගලන්ට කිව්වාගේ මම නිකන් GUV UK කියලා සයිට් එක මෙහෙම සර්ච් කරොත් දැන් මට නම් එන්නේ පළවෙනි සයිට් එක. මේක තමයි ගවර්න්මන්ට් එකේ සයිට් එක. දැන් ලංකාවේ නම් මම මෙහෙම එකක් දැකලා නැහැ. කියන්නේ මුළු ලංකාවේ හැම ගවර්න්මන්ට් ඩිපාර්ට්මන්ට් එකකටම හැම කෝපරේෂන් එකකටම තනි සයිට් එකක් නැහැ. හැබැයි මේගොල්ලෝ එහෙම තියෙනවා. එතකොට මේ GOV සයිට් එකට මම ආවහම දැන් මට ඕන වෙන්නේ දැන් මේකේ ගොඩක් දේවල් තියෙනවා. රයිට් මේකේ ක්‍රයිම්ස් එතකොට ඩ්‍රයිවිං එඩියුකේෂන් මේක නැති දෙයක් නෙමෙයි. මේක හැමදේම තියෙනවා. ටැක්ස් දැන් ඕගලන්ට ඕන හැම විස්තරයක්ම UK වලට අදාළව බලා ගන්න තියෙන එකම තැන මේක තමයි. දැන් එතකොට මම බලා ගන්න ඕනි තැන තමයි
මට ඕන වීසා and ඉමිග්‍රේෂන්ස්. මම එතකොට වීසා and ඉමිග්‍රේෂන්ස් වලට යනවා. එතකොට දැන් අපි අද මම දැන් මේක බලන්න හදන්නේ ස්ටඩි වීසා එකට හින්දා මම මෙතනින් තෝරන්න ඕනේ දැන් මෙතන තියෙන වීසා ටයිප්ස් ටික දේවා කියන්නේ වර්ක් කරන්න යනවා නම් ඔයාගේ මනි රික්වයර්මන්ට් එක හැමදේම වෙනස් වෙනවා. දැන් අපි ස්ටඩි කරන හින්දා අපි මේක බලමු ස්ටඩි in UK කියලා එන එකේ. ඊට පස්සේ තියෙනවා type of visa right මේකේ තියෙන ස්ටුඩන්ට් වීසා කියලා. child student visa ඒ කියන්නේ මේවා වෙනස් වෙනවා. child student visa කියන්නේ මම දන්න තරමින් අවුරුදු 18ට අඩු නම් ඒගොල්ලෝ. ඒ කියන්නේ post graduate දැන් මේ ස්ටුඩන්ට් වීසා එක ඩිරෙක්ට්ම වැලිඩ් වෙන්නේ ඕගොල්ලෝ අවුරුදු 18ට වැඩි post graduate visa එකකට එන කට්ටියට තමයි ගොඩක්ම. මේක bachelor කෙනෙක් එනවා නම් එයාගේ වයස හැටියට මේ visa type එක වෙනස් වෙනවද කියලා මම හරියටම දන්නේ නැහැ. එහෙම වුණොත් බලන්න වෙනවා ඔයගලන්ට. right දැන් මම කියන්නේ දැන් මගේ වයස අවුරුදු 28යි. එතකොට මේකෙදි පෙරදුනා මගේ අවුරුදු 29යි දැන්. right අපි එතකොට මේකේ බලන්න ඕනේ දැන් මේ මෙතෙන්ට ආවහම මේකේ තියෙන එක පාර්ට් එකක් money you need කියලා. දැන් මේක තමයි අපිට ඕනේ. දැන් අපි අද සල්ලි ගැන කතා කරන්නේ. මෙතෙන්ට ආවහම ඔයාට ඕන වෙන්නේ මොනවද? එතකොට course fee එක, එතකොට ඔය කියන්නේ yourself support කරන්න ඕනේ මුදල කීයද? දැන් ඒ ඔක්කොම මේකේ විස්තර ටික මෙහෙම දැන් පිළිවෙලට දාලා තියෙනවා right. දැන් අපි මුලින් ඉඳලා පටන් ගමු. මම පොඩි Excel sheet එකක් හදාගත්තා මට ලේසි වෙන්න. right. අපි මුලින්ම බලමු මම මේ සලකන්නේ දැන් මේක ප්‍රොජෙක්ට් එකක් විදිහට ඔයා සැලකුවොත් මෙතෙන්දී මේ වැඩේට යන මුළු මුදල කැල්කියුලේට් කරලා පෙන්නන්න තමයි මම ඔයාලට හදන්නේ. මම මේ ස්ප්‍රෙඩ්ෂීට් එකම ෂෙයා කරන්නම් වීඩියෝ එකත් එක්ක. ඒතර ඕන කෙනෙක් පාවිච්චි කරන්න තමන්ගේ variables දාගෙන බලන්න මේකට මොකද්ද තමන්ගේ rough. එතකොට ඔයගොල්ලන්ට rough idea එකක් ගත්තා. එතකොට මම මෙතන දාලා තියෙනවා දැනට තියෙන rate එක 377යි. මට මේ වෙලාවේ පෙන්වන්නේ ඒක මේක වැදගත් දෙයක්. මේ 377 කියන්නේ මම මේක බලන්නේ මේ ඔනාඩ කියන සයිට් එකෙන් ඇත්තටම. right? හේතුව ඒගොල්ලෝ වීසා එකට රෙකමන්ඩ් කරලා තියෙන්නේ මෙන්න මේ සයිට් එකේ තියෙන රේට් එක තමයි. හැබැයි දැන් ඔයා දැන් මේ මොහොතේ GBP value එක ගත්තොත් LKR වලින් මේක නෙමෙයි value එක. sorry. GBP to LKR value එක ගත්තොත් ඔයගලන්ට පේනවා දැන් ගාන 387යි. හැබැයි මේ අපිට ඔනාඩ එකේ පෙන්නන්නේ ගාන තාම 377යි අද දවසට. right? එතකොට අපි හැබැයි මේක තමයි සලකන්න ඕනි ගාන. මොකද ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙන ඔනාඩා සයිට් එකත් එක්ක තමයි ඒගොල්ලෝ රෙෆර් කරන්නේ cost calculation එකේදී. කියන්නේ වාගේ account එකේ තියෙන මුදල බලන්නේ මෙන්න මේ conversion එක through. ඒකින්ද හැම වෙලාවෙම Google එක රෙෆර් කරන්න හදන්න එපා. මේ සයිට් එක රෙෆර් කරන්න try කරන්න. එතකොට මම දැනට දැම්ම 377යි කියලා. ඊට පස්සේ දැන් cost calculation එකේ අපිට මුලින්ම ඕන වෙන එක තමයි ඔයාගේ living cost එක. එතකොට අපි මේකේ බැලුවොත් මේ සයිට් එකේ course fee එක දැන් මෙතන මෙන්න මේක දැන් මෙහෙම ලන්ඩන් මෙතන තියෙන values දෙකක්. එකක් තමයි cost for the Londons අනිත් එක outside the London. මේ value එකේ වෙනසක් තියෙනවා. හේතුව ඇත්තටම ලන්ඩන් ඒරියා එකේ තියෙන universities වල ගාණ වැඩි. ඒ කියන්නේ මේ living cost එක වැඩි වෙන හේතුව තමයි ලන්ඩන් ඒරියා එකේ ඇත්තටම living cost එක වැඩි. ඒ කියන්නේ ඔයාලා apartment එකක් ගත්තත් සමහරලාට ඔයා කියන්නේ ඔයාට ගෙවන්න වෙන tax, council tax ඒ වගේ ගොඩාක් දේවල් කියන්නේ ඔයා ගෙවන electricity bill එක පවා ලන්ඩන් ඒරියා එකේ වැඩි. හැබැයි ඔයා ලන්ඩන් වලින් ඈතට යන්න ඔයාගේ මේ ගාණ අඩු වෙනවා. එතකොට මේ ගණන් දෙකක් දීලා තියන්නේ ඇයි? මේ ගණන් දෙකක් දීලා තියෙන්නේ ඇත්තටම ඒ වෙනස හින්දා. එතකොට මම ලන්ඩන් වල යුනිවර්සිටි එකට තමයි කැල්කියුලේෂන් එක ගන්න. එතකොට මම මෙතන ගත්තා මේගොල්ලෝ කියලා තියෙන්නේ ඇත්තටම මේක අපිට ඕනේ ස්ටුඩන්ට් දැන් ස්ටුඩන්ට් විදිහට එක්කෙනෙක් එනවා නම් එයාට මෙහි මාස 9ක් වෙන කෙනෙක්ගෙන් සල්ලි නොගෙන ඒ කියන්නේ එයා ෆන්ඩ්ස් පෙන්නන්න ඕනේ මාස 9ක් එයාට ජීවත් වෙන්න මෙහි සල්ලි තියෙනවා කියලා. ඒක තමයි මේකේ රික්වයර්මන්ට් එක. එතකොට අපි ගත්තොත් මම මෙතන ගත්තේ 1334 9න් වැඩි කරලා ගත්තා පවුන් වලින්. එතකොට අපිට එනවා 12006. හරිද? ඊට පස්සේ අපිට ඕන වෙනවා course fee එක. අපි මේ course fee එක පෙන්නනවා. ඒක මේකේ උඩම සඳහන් කරලා තියෙනවා. මෙතන තියෙනවා මේකේ course fee එක. මෙන්න මේ course fee එකත් අපි පෙන්වන්න ඕනේ. එතකොට මේ course fee එක පෙන්නනකොට හරි course fee එක දැන් ඔයා හිතන්න 15000ක course fee එකක් තමයි ඔයාගේ මුළු course එක. හැබැයි ඔයා දැනටමත් පවුන් 3000ක් ඩිපොසිට් කරලා තියෙනවා. අන්න එතනදී
ඔයා ඇත්තටම ෂෝමනී එකේදී ඔයා පෙන්වන්න ඕනේ පවුන් 12000යි. මොකද ඔයා ඔල්රෙඩි 3000ක් ඩිපොසිට් කරලා තියෙන හින්දා. එතකොට මේක මම මේ ඩිපොසිට් කියන තැනට 3000ක් දැම්මොත් මම මේක මේ නිකන් හැදෙන්න දාලා තියෙන්නේ. ආයෙ කඩු වෙන්නේ නැහැ. මොකක් හරි මෙතන අප්සෙට් එකක් තියෙනවා. මෙතන එතකොට ඔයා පෙන්වන්න ඕනේ 15000යි නෙමෙයි. ඇත්තටම ඔයා පෙන්වන්න ඕනේ 12000යි. මොකද ඔයා ඔල්රෙඩි ඩිපොසිට් එකට පවුන් 3000ක් දාලා තියෙන හින්දා. එතකොට එහෙම නැතුව අපි මුළු ගාන ආපහු පෙන්වන්න ඕනේ නැහැ. කියන්නේ එහෙම වුණොත් අපි පවුන් 18000ක් පෙන්වන්න එපා. කියන්නේ 3000ක් ඩිපොසිට් උත් කරලා කෝස් ෆී එක පෙන්වන්න එපා. එහෙම කරන්න ඕනේ නැහැ. අපි කරන්න ඕනේ ඉතිරි මුදල තමයි ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ. එතකොට කෝස් ෆී එක හරි ඔයාගේ ලිවිං කොස්ට් එක හරි මෙතන. ඊට පස්සේ එනවා හෙල්ත් චාර්ජස් කියලා එකක්. රයිට්? හෙල්ත් චාර්ජස් කියන්නේ මොකක්ද? හෙල්ත් චාර්ජස් කියන්නේ ඔයා UK වලට එනවා නම් ඔයාට ෆ්‍රී හෙල්ත් කෙයාර් වලට ඔයා එලිජිබල්. එතකොට ෆ්‍රී හෙල්ත් කෙයාර් වලට ඔයා එලිජිබල් වුණාම ඇත්තට මේක ෆ්‍රී නෙමෙයි ඉතින්. මොකද අපි එන්න ඉස්සෙල්ලා මේ මුදල ගෙවන්න ඕනි ගවර්න්මන්ට් එකට. එතකොට ඔයාට මෙහෙට ආවට පස්සේ මෙහි පබ්ලික් හොස්පිටල්ස් වලින් ඔයාට අසනීපයක් වුණාම ගිහිල්ලා ඔයාට බේත් ගන්න පුළුවන්. ඒකට ඔයාට හම්බ වෙන මෙහෙට ආවට පස්සේ NHS කියලා මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක්. මෙහි NHS කියන්නේ නිකන් අර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ නිකන් එහෙම හිතන්නකෝ. එතකොට NHS එකේ එකක් හම්බ වෙනවා ඒ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. එතකොට ඔයාට ඒක through එක පාවිච්චි කරලා ඔයාට එතකොට සාමාන්‍යයෙන් ඕනම ලෙඩක් දුකක් වුණාට පස්සේ ඔයාට පුළුවන් සාමාන්‍ය පබ්ලික් මේ හොස්පිටල් එකට ගිහිල්ලා ඒකෙන් මේ ඔයාට ඕනි බේත් ගන්න. ඒකට තමයි මේ හෙල්ත් චාර්ජස් කියන එක ඒගොල්ලෝ අය කරන්නේ. එතකොට හෙල්ත් චාර්ජස් කියන එක ඇත්තටම එන්නේ ඔයා මෙහෙම මේකේ සෝරි මේකේ නෙමෙයි මම මේක වෙනම ඕපන් කරලා තිබ්බා. රයිට් මේක. එතකොට මේක තමයි how much pay මෙන්න මේකේ තියෙනවා හෙල්ත් චාර්ජ් එක ස්ටුඩන්ට් කෙනෙක්ට නම් කොච්චරක් යනවද කියලා. මේකේ දැනට අප්ඩේට් කරලා තියෙන විදිහට පවුන් 470ක් ඒගොල්ලෝ ගන්නවා එක අවුරුද්දකට එක ස්ටුඩන්ට් කෙනෙක්ට. දැන් මම මේ ගාන හදන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට. මේ ස්ටුඩන්ට් එන්නේ තව පාර්ට්නර් කෙනෙක් එක්ක නම් මතක තියාගන්න මේ ගාන වෙනස් වෙනවා. හරි? එතකොට මේ ගණන් වෙනස් වෙනවා. ඒක ඕගොල්ලෝ මම මේ කියන විදිහටම මේ කියන සයිට්ස් වලට ගිහිල්ලා බලන්න ඔයාගේ පාර්ට්නර්ට කොච්චර මුදලක් ඕනේද කියලා. එතකොට ඔයාට ඒ කියන්නේ මේ කැල්කියුලේෂන් එක ලේසියෙන් කරගන්න පුළුවන්. ඒක අමාරු වැඩක් නෙමෙයි. දැන් අපි ස්ටුඩන්ට් කෙනෙක්ට බැලුවොත් මේක 470. මම එතකොට මෙතනට 470ක් දැනට දාලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන ටිකට් කියලා ස්පේස් එකක් කරලා තියෙන්නේ. ඔයාට ටිකට් වලට ඒ කියන්නේ ඔයාට සරලවම කියනනම් කෝස් එක කරලා ආපහු ලංකාවට යන්න ටිකට් වලටත් ඇති වෙන්න සල්ලි අපි දාලා පෙන්නන්න ඕන. මේක කොහේවත් සඳහන් කරලා නැහැ ගවර්න්මන්ට් සයිට් එකකට. හැබැයි මම බලපු ගොඩක් තැන්වල රෙකමන්ඩ් කරලා තිබ්බේ මේ ෆී එකක් ඕගොල්ලෝ ඇඩ් කරන්නේ කියලා ෂෝ මනි වලට. ඔයාගේ අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක. ඒ කියන්නේ ඇත්තටම ඔයා යන ටිකට් එක පෙන්වන්න ඕනේ. හැබැයි ඔයාට ආපහු මේ ලංකාවට එන්න සල්ලි තියෙනවා කියලා ටිකට් එකක් ගන්න සල්ලි තියෙනවා කියලා අපිට කොහේදී හරි පෙන්වන්න ඕනොත් ඒකට හොඳම දේ තමයි මේ ෂෝ මනි එක ඇතුලේ ඒ මුදලත් ඇඩ් කරලා තියෙන එක. දැන් මේක මේ දෙතුන් දිනක රෙකමෙන්ඩේෂන් එක මත තමයි මම මේ කැලලක් දැම්මේ කොකටත් කියලා. ඊට පස්සේ VFS එක. VFS එක කියන්නේ ඇත්තටම ලංකාවේදී ඔයා UK වීසා එකක් ඇප්ලයි කරනවා නම් අපිට ඇප්ලයි කරන්න VFS එක කරා. ඒ කියන්නේ VFS එක තමයි ලංකාවේ මොකක්ද ඒකට කියන්නේ වීසා නිකන් එක තානාපති කාර්යාලයක් වගේ තමයි. දැන් චයිනා මේ අපි චයිනා වලට යනවා නම් චයිනා වලට වෙනම තියෙනවනේ ඔෆිස් එකක්. හැබැයි VFS එක කියන්නේ නිකන් කොමන් තැනක්. VFS එකෙන් ඕස්ට්‍රේලියා UK මැලේසියා වගේ රටවල් ගොඩකට වීසා ඉෂු කරනවා. ඒගොල්ලෝ through තමයි අපි දානවා නම් UK වලටත් වීසා එක දාන්නනේ. එතකොට එතන වෙනම සර්විසස් තියෙනවා අපිට ගන්න. ඒ කියන්නේ එක්ක ඔයාට පුළුවන් ඔයා ඇප්ලිකේෂන් එක දාලා ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාලා VFS ඔෆිස් එකට ගිහිල්ලා හරි ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් VFS එක ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න. ඒ කියන්නේ VFS එකේ තියෙන සමහර පැකේජස් මට මතක විදියට දැන් මාස 6කට ඉස්සෙල්ලා අපි try කරේ විදියට මට මතක විදියට ෆී එක අපි රුපියල් 12000ක් වගේ ගාණක් ගෙව්වා. එතකොට VFS එකේ දෙන්නෙක් 3 දෙනෙක් වගේ ඔයගොල්ලෝ ගෙදරට එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා
බයෝමේට්‍රික්ස්, එතකොට ෆොටෝස්, ඒ අවශ්‍ය සියලුම දේවල් ඒගොල්ලෝ ඔයාගේ ගෙදෙට්ටම ඇවිල්ලා වැඩේ කරලා දෙනවා. ඒක හරි පහසුයි ඇත්තටම එක අතකින්. දැන් මම දාන වෙලාව ඇත්තටම අපිට කොවිඩ් ප්‍රශ්නේ තිබ්බ හින්දා අපි ඒ ඔප්ෂන් එකට ගියේ. ඒකින්ද VFS එකට charge එකක් යනවා නම් ඔයා ඒකත් මේකට ඇඩ් කරගන්න. හැබැයි මතක තියාගන්න මේ VFS charge එක ඔයා පෙන්නන්න ඕනේ නැහැ show money එක ඇතුලේ. මම මේක දාලා තියෙන්නේ ඔයා ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න මේකට යන මුළු මුදල කීයක් විතර වෙනවද කියලා පෙන්වන්න. හරි? නැතුව මේකේ මේ දීලා තියෙන හැම එකක්ම show money එකට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සරලවම වට show money එකට ඕන වෙන්නේ living cost එකයි, cost fee එකයි, health charge එකයි, මෙන්න මේ ticket එකයි, visa fee එකයි. VFS එකයි TB test එකයි කියන එක ඔයාට කිසිසේත්ම show money එක ඇතුළට දාගන්න ඕනේ නැහැ. මම මේක මෙතන ඇඩ් කරේ ඇත්තටම දැන් ඔයගොල්ලෝ ඇත්තටම show money එකම විතරක් නෙමෙයිනේ. දැන් අපි ඇත්තටම බලන්න ඕනේ මේ කියන්නේ මේක මේ ප්‍රොජෙක්ට් එක ඔයා කරනවා නම් මේකේ සම්පූර්ණ බජට් එක ඔයාට දැනගන්න ඉපේ. අන්නේ අයිඩියා එකකින් තමයි අපි මම මේ කැලි ටිකත් මේකට ඇඩ් කරේ. හරි? එතකොට VFS එකේ charge එක කියන්නේ ඒකට. එතකොට මම මේකට ගාණක් දාලා නැහැ. ඒක ඔයාගේ preference එක මත මේ වෙනස් වෙනවා. ඒක හැබැයි ලොකු ගාණක් නෙමෙයි 10000ක් සමහරට 15000ක් හිතන්නකො උපරිම 20000ක් ගියේ කියලා. මම මේ කියන්නේ ඒක ලොකු ගාණක් එහෙම නෙමෙයි මේ වියදම් ගන්න අනිත් ගණන් එක්ක ඒක පොඩි ගාණක්. එතකොට TB test එක. TB test එක කියන්නේ UK වලට නම් UK වලට එනකොට ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ කියන්නේ ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි කියලා මේ දේශගුණියට පෙන්වන්න. ඒකට තමයි ලංකාවේ TB test එක කියන්නේ ලංකාවේ නම් TB test එක කරන්න එක තැනයි තියෙන්නේ. එතෙන්ට ගිහලා TB test එක කරගන්න ඕනේ. මේකට දිග නමක් තියෙනවා. මම කියන්නේ නැහැ. ඒක පොඩක් අමාරුයි කියන්නේ. මේ එතකොට මේ TB test එකට සාමාන්‍යයෙන් පවුම් 69ක් විතර යනවා. එතකොට TB test එකේ ගානත් මේ GOV site එකේම දාලා තියෙන එක තැනක මේ link එක මේ links ටික ඔක්කොම දාන්නම්. එතකොට ඕගොල්ලන්ට මේවා refer කරන්න පුළුවන්. මේකේ දීලා තියෙන මෙන්න මෙතන තමයි ඇත්තටම තියෙන්නේ මේ IOM කියන එක. මේක මේ ලොකු දෙයක් නෙමෙයි ඇත්තටම. මේකේ පොඩි නිකන් එක්ස්ට්‍රා එකක් ගන්නවා එක වැඩක් කරන්නේ. හැබැයි මේගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ නැහැ pregnant කට්ටියට මේක කරන්නයි කියලා. ඒකින්ද එකක් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒක නිකන් මතක් වෙච්ච හින්දා කිව්වේ. මේකේ දීලා තියෙන විතර මේ තියෙන ටෙස්ට් ෆී එක මේගොල්ලෝ කියලා තියෙන $90ක් කියලා. and කියන්නේ මේ adult කෙනෙක්ට නම් 90ක් එහෙම නැත්නම් 40 children කෙනෙක්ට නම් under the 11 years old right. එතකොට 90ක් කියන්නේ සාමාන්‍යයෙන් roughly මම ගත්තොත් නිකන් pound 69ක් වගේ. ඒක නිකන් මේකට add කරන්න ඕනේ නැහැ. මම ඒ fee එකක් දැම්මා මෙතන. ඊට අමතරව ඔයාට යන්නේ visa එක apply කරන්න visa fee එක. එතකොට මේ visa fee එක කියන්නේ මම මෙන්න මේකෙන් තමයි කැල්කුලේට් කරේ visa fee එක. cost fee එක තියෙනවා මෙතන. sorry මේක නෙමෙයි. right. මෙන්න මේකේ visa fee එක. visa fee එක කියන්නේ සාමාන්‍යයෙන් මට වැරදුනාද පොඩ්ඩක්. cost fee එක උඩට මම ආපහු overview right overview එකේ පල්ලෙහාට එනකොට right මෙතන මේකේ තියෙන tabs ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. මේකේ මේ overview එකේ තියෙනවා එතකොට මේ නිකන් ඒකේ දීලා තියෙන overview ගොඩාක් විස්තර දීලා තියෙනවා. ඒතකොට ඔයාගේ course එකේ විස්තර ඒ කියන්නේ මේකේ ගොඩාක්ම detail level එකෙන් ඔයාට ඕනි හැම දෙයක්ම තියෙන. ඒකයි මම අර හැම වෙලාවෙම කියන්නේ මේක මේ rocket science වැඩක් නෙමේ. අර නිකන් ඒජන්ට් කෙනෙක්ටම විතරක් කරන්න පුළුවන්. මේක හරි සරලයි. ඕගලන්ට තියෙන්නේ මේක හොඳට කියවන්න. මට කියන්න ඕනුනේ visa fee එක මේකේ පල්ලෙහාට යනකොට එක තැනක දීලා තියෙන මේ ස්ටුඩන්ට් කෙනෙක්ට නම් pound 348ක් යනවා කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. මේ outside UK කියන්නේ අපිට. ඒ කියන්නේ UK වලින් පිටත. එතකොට මම ඒකත් දාලා තියෙනවා 348යි කියලා. එතකොට ස්ටුඩන්ට් කෙනෙක්ගේ total එක මම මේ course fee එක roughly හිතලා 15000ක් කියලා දැම්මේ. මොකද සාමාන්‍යයෙන් කම්පියුටර් ඉන්ජිනියරින් නම් අඩුම අපිට හොයාගන්න පුළුවන් 15000ක් වගේ ගානකට තමා මේ MSc එක. එතකොට මේ MSc එක 1 year MSc එකක් මම මේ කතා කරන්නේ. අනිත් එක මතක තියාගන්න මම මේ ගණන් හැදලා තියෙන 1 year වලට. දැන් හිතන්නකෝ බැරි වෙලාවත් ඔයා කරන්නේ 2 years program එකක් කියලා. එහෙම වුණොත් මතක තියාගන්න මේ health surcharge එක මෙතන ඔයාට අවුරුදු දෙකකට pay කරන්න වෙනවා. එතකොට මේ living of cost එකත් වෙනස් වෙනවද?
ඒක මට පොඩ්ඩක් බලන්න වෙනවා. මම ඒක ආපහු අප්ඩේට් එකක් දාන්න මේ වීඩියෝ එකේ යටින්ම. මේ ඔක්කොම ගණන් හදලා තියෙන මම දැනට අවුරුද්දකට. එතකොට ටෝටල් එක යනවා මෙන්න මෙච්චරක්. දැනට තියෙන පවුමේ වටිනාකමත් එක්ක එතකොට මෙන්න මේ වගේ ගාණක් යනවා. LKR වලින් අපි රෆ්ලි හිතුවොත් මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕනි බජට් එක. හැබැයි මම මෙතන ටිකට් එකේ ගාණයි VFS එකේ ගාණයි දාලත් නැහැ. ටිකට් එකට මම යන දවස්වල මට ගියා එක්කෙනෙක්ට 1.50කට විතර ඉන්න කිට්ටු ගාණක්. මං හිතන්නේ දැන් නම් ඒක දිගුණයකට කිට්ටු වෙන්න වැඩි වෙලා ඇති. මොකද මේ රුපියල ඩිෆ්ලේට් වෙච්ච එකත් එක්ක ගොඩක් වෙනස් වුණා මේ ගණන්. රයිට්, මේක තමා ඉතින් සල්ලි වල කතාව. මේක තමා දැන් මම මේ ඇත්තටම ඕගලන්ට පෙන්වන්න try කරේ. මෙහෙම තමා මේ කැල්කුලේෂන් එක හදාගන්නවා. ඔයාටම ඔයාගේ කැල්කුලේෂන් එක හදාගන්න පුළුවන්. එතකොට මේකට අදාළ මේ තියෙන හැම ලින්ක් එකක්ම මම මේ වීඩියෝ ගැටින් ඩ්‍රොප් කරන්නම්. රයිට්? එතකොට ඕගොල්ලෝ ගිහිල්ලා ඕගොල්ලන්ගේ සිනාරියෝ එකට අදාළව මේක පොඩ්ඩක් කියවලා මගේ අතින් වැරද්දක් වුණා නම් ඒකත් හදලා ඕගොල්ලෝ හදාගන්න ඕගොල්ලෝ ගාන. එතකොට කාගෙන්වත් ආපහු අහන්න ඕනේ නැහැ ඕගොල්ලන්ට වීසා එකට සහ මේ කියන්නේ මේ වැඩේට අර අහන්නේ මචං UK යන්න කොච්චරක් ඕනේද කියලා. මචං UK යන්න හදන ගාන තමයි මේක ටිකක් ඔහොම තමයි හදාගන්න මේක සංකීර්ණයි කියලා මම කියන්නේ නැහැ. ඔයාගේ කේස් එකට අදාළව මේ මෙන්න මේ ටික කියවන්න වෙනවා ඔයාට. මේ දැන් මේ කියන ගණන් ගොඩක් ඒවා වෙනස් වෙන්නේ නැහැ ස්ටුඩන්ට් කෙනෙක්ට. හැබැයි ඔයා ඩිපෙන්ඩන්ට් කෙනෙක් එක්ට නම් ඉන්නේ මේ ගණන් වල පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද ලිවිං කොස්ට් එක ඩිපෙන්ඩන්ට් පෙන්වන්න වෙනවා. එතකොට හෙල්ත් චාර්ජ් එක ඩිපෙන්ඩන්ට් අපිට දෙන්න වෙනවා. ටිකට් වල ඩබල්. එතකොට ටිකට් එකේ ගාණ දෙගුණයක් වෙනවා. TB ටෙස්ට් එකේ ගාණ, වීසා එකේ ගාණ ඒ හැම එකක්ම දෙගුණයකට කිට්ටු වෙන්න වෙනවා. ඉතින් ඕක තමා කතාව. ඉතින් එහෙනම් මම මෙතනින් මේ කැල්කුලේෂන් එක නවත්තන්නම්. මං හිතන ඕගොල්ලන්ට හොඳ අයිඩියා එකක් හම්බුණයි කියලා ඔයාගේ කැල්කුලේෂන් එක කරගන්න විදිය. රයිට්? හරි. ඔන්නෝම තමා දැන් ඔය ගණන් ටික ඔක්කොම හැදෙන්නේ. අර මම මුලින් කිව්වා වගේ මේක හැම වෙලාවම ඕගොල්ලෝ හෙල්ප් එකක් විදියට ගන්න. ඒ කියන්නේ මම මේ කියන විස්තර ටික ඒ වුණාට මම මේ කියන දේවල් මත ඩිපෙන්ඩ් වෙන්න එපා කියන එක මම ඔන්න ආපහු ඇඩ්වයිස් එකක් ඉදිරියට දෙනවා. ඉතින් ඊට පස්සේ තව දැන් මේ විස්තර ටික අමතරව ඕගොල්ලන්ට මම හිතන්නේ මට තව දෙන්න කාරණා දෙක තුනක් තියෙනවා. එකක් දැන් ඕගොල්ලන්ට තේරෙනවා දෙන්නෙක් එනවා නම් ස්ටුඩන්ට් වයිෆ් ස්ටුඩන්ට් එක්ක ඩිපෙන්ඩන්ට් කෙනෙක් මේ රටට එනවා නම් මේ ගාන ටිකක් ලොකු මුදලක්. එතකොට මේ ගාන ඕගොල්ලන්ට පෙන්නන්නකොට තව පොඩි දේවල් ටිකක් තියෙනවා මතක තියාගන්න. එකක් තමයි දැන් මට දැන් අපි ඇප්ලයි කරපු වෙලාව අපිට කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ අතනම. අපි දැම්මා අපිට දවස් 14න් වීසා එක. හැබැයි සමහර තැන්වල මට දැනගන්න හම්බුණා සමහර අයගෙන් අහලා තියෙනවා ෆන්ඩින් ප්‍රූෆ් එකක්. ඒ කියන්නේ දැන් ඔයා මේ මුදල පෙන්නනට අමතරව සමහර විට වීසා ඔෆිසරට ඒ කියන්නේ වීසා ඔෆිසරට කොහොමද අයිතියක් තියෙනවා. ඒ කියන්නේ මේ වීසා ඔෆිසර් මේක වැලිඩේට් කරන්නේ කොහොමද කියන විස්තර ටික මම වෙන වීඩියෝ එකකින් දෙන්නම්. මොකද ඒක ටිකක් දීර්ඝයි. සහ ඒකට වෙනම PDF එකක් තියෙනවා. මම හොයාගත්තා ඒක. මේ ඔය සයිට් එකේම තියෙනවා මේ විස්තර ටික ඔක්කොම. ඔයගලන්ට හොයාගන්න පුළුවන්. මේකේ ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් වීසා එකක් රිජෙක්ට් වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් රිජෙක්ට් වෙන සිනාරියෝස් ටික දීලා තියෙනවා. ඉතින් දැන් මට කියන්න ඕනේ ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ෆන්ඩින් ප්‍රූෆ් එකක්. එතකොට ෆන්ඩින් ප්‍රූෆ්ස් අහනකොට ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන මේ ඔයා මේ මුදල හොයාගත්ත විදිය ගැන ජස්ටිෆිකේෂන් එකක් දෙන්න වීසා ඔෆිස් එකට. එහෙම ඇහුවොත් දැන් මගෙන් එහෙම ඇහුවේ නෑ. හැබැයි එහෙම අහපු පුද්ගලයෝ ඉන්නවා. මම දන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් අහලා තිබ්බ. සමහර මම දන්න කෙනෙක් ඉඳියා ඒ ෆන්ඩින් ප්‍රූෆ්ස් පෙන්නන්න බැරි වෙච්ච හින්දාම ෆේල් වෙච්ච එක වීසා එක. එතකොට දැන් ඇත්තටම මගේ සීන් එකේදී අපේ වැඩේදී මට මේ කියන මුළු ගාන පෙන්වන්න අපි දෙන්නටම බෑ. මටයි වයිෆ්ටයි මේ මුළු ගාන පෙන්වන්න බෑ ඇත්තටම. මේක ලොකු මුදලක්. එතකොට මම මේ වෙලාවේ කරේ අපි දෙන්න ගාවම තිබ්බා ලෝන්ස් දාලා FD එකක් විදිහට තියාගත්ත මුදලක්. ඇත්තටම අපි මේ ප්‍රොජෙක්ට් එකටම කියලා හිතලා කරපු වැඩක් ඒක. අපි ටික කාලයකට ඉස්සෙල්ලා අපි ලෝන් එකක් දාලා අපි දෙන්නගෙම වෙන වෙනම accounts වල අපි දෙන්න වෙන ලෝන්ස් දෙකක් දාලා FD එක තියලා තිබ්බා.
එතකොට අපි ඒ මුදල පාවිච්චි කරා. ඒකෙන් අපිට 40ක 50ක විතර මුදලක් කවර් කරන්න හම්බුණා. ඊට පස්සේ මම මේ වීසා එක දාන වෙලාවේ මගේ තිබ්බ වෙහිකල් එක මම ලීසින් කම්පැනි එක ඩ්‍රාෆ්ට් කරලා ඒකෙන් මුදලක් අරගත්තා මේකේ ෂෝ මනි එකට දාන්න. එතකොට ඒකෙනුත් එකතු වෙච්ච මුදලෙන් මට මතක විදිහට මට 90ක් විතර කවර් කරගන්න පුළුවන් වුණා මේ සම්පූර්ණ මුදලෙන්. ඊට අමතරව තව පොඩි ගාණක් මදි වුණා. ඒ ගාණ මම ඇත්තටම මට මගේ යාළුවෙක් තමයි සපෝට් එකක් ඉදිරියට දුන්නේ මේ ගාණ කවර් කරගන්න. එතකොට ඔහොම තමයි මම මගේ සල්ලි ටික පෙන්නුවේ. එතකොට දැන් ඇත්තටම ගත්තොත් ෆන්ඩින් ප්‍රූෆ්ස් මගෙන් ඇහුවත් මට හරියට දෙන්න ජස්ටිෆිකේෂන් එකක් නැහැ මේකට. මොකද මම ලෝන් එකකින් ගත්ත කියන එක මට පෙන්වන්න විදිහක් නැහැ. මම ලෝන් එක ගෙවන්නේ කොහොමද කියලා මට කියන්න බෑ වීසා ඔෆිසරට. එතකොට මම කරේ ඇත්තටම දැන් අපි හැදුවා මම කරන ජොබ් එකත් එක්ක මම මාසෙකට කොච්චර මුදලක් උපයනවද මායි වයිෆි වෙන වෙනම උපයන මුදල සහ අපේ ඇත්තටම ලිවිං කොස්ට් එක කීයද කියලා අපි නිකන් ගණන් හදලා රෆ්ලි අපි හැදුව කැල්කුලේෂන් එක අපි ඇත්තටම මන්ත් එකකට අපිට මැක්සිමම් කොච්චරක් සේව් කරන්න පුළුවන්ද කියලා. එතකොට මම දැන් මේ වෙනකොට අවුරුදු 4ක් ජොබ් එක කරලා තියෙනවා. එතකොට ඇත්තටම මට වීසා ඔෆිසරට කියන්න පුළුවන් මම අවුරුදු 4ක් එකතු කරා කියලා. හරි. එතකොට ඇත්තටම මම මේ ජස්ටිෆිකේෂන් එක හදාගත්ත ඒ විදිහට. ඒ කියන්නේ හැමෝටම මේක ඒ කියන්නේ ඇත්තටම කවුරුවත් මෙච්චර මුදලක් ලොකුම කියන්නේ හොඳටම සල්ලි දෙන මිනිහෙක් ඇරුණකොට මේ වගේ එකපාරම ලොකු මුදලක් දීලා ඊට පස්සේ ඒකට ජස්ටිෆිකේෂන් එකක් දෙන්න බෑ හැමෝටම. ඒකයි මම මගේ කතාව කිව්වේ ඔයගලන්ට ඒක සපෝට් එකක් වෙයි කියලා. මොකද අපි මෙතන දෙන්න ඕනේ ජස්ටිෆිකේෂන් එකක්. ඒ ජස්ටිෆිකේෂන් එක වැලිඩ් නම් මම දකින්නේ නැහැ එතන ගැටලුවක් ඇත්තටම. මොකද අපි හැදුවේ විදිහට ඉතින් ඕකට අර වීසා එක සබ්මිට් කරන වෙලාවේ ඔයගොල්ලෝ දන්නවත් සමහර කට්ටිය මේ දැන් ඔය සපෝට් ඩොකියුමන්ට්ස් කියලා සබ්මිට් කරනවා. ඒ කියන්නේ ඇත්තටම වීසා එකේ ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ මැන්ඩටරි ලිස්ට් එකට අමතරව තමයි බලන්න සපෝටිව් ඩොකියුමන්ට්ස් තව සපෝට් මේ සබ්මිට් කරන්න. එතකොට ඒකට අපි දැම්ම අපේ සැලරි ස්ලිප්ස් අපි දෙන්නගේ වයිෆ් ගේ මගේ. එතකොට අපි වයිෆ් වැඩ කරන ඩයලොග් එකේ වැඩ කරේ. මම වැඩ කරේ සිංගප්පූර් කම්පැනි එකක. ඉතින් අපි දෙන්නගේ සැලරිස් වල තියෙන ස්ලිප්ස් 6ක් විතර දැම්ම මට මතක විදියට. එතකොට ඇත්තටම අපේ සැලරි ස්ලිප් එකක් දැක්කහම ඇත්තටම අපි ඒ කියපු මැක්සිමම් සේව් එක අපිට කරන්න පුළුවන් නම් ඒක ජස්ටිෆයි කරන්න පුළුවන්කම තිබ්බ අපිට ඒ වෙලාවේ. ඒක තමයි මම ඒ වෙලාවේ කරේ. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ මේ සල්ලි පෙන්නනවා නම් නිකම්ම සල්ලි පෙන්වන්න එපා. මම මේ කියන දේ ගැනත් හිතන්න. ඒ කියන්නේ හැම වෙලාවෙම ෆන්ඩින් ප්‍රූෆ් එකක් හදාගන්න ඕගොල්ලොම මේක කෙරෙන තැනකට. ඒ කියන්නේ සමහර ඉඩමක් විකුණලා වෙන්න පුළුවන්. දැන් මෙහෙම ඉඩමක් විකුණනවා නම් දැනට මාස 6කට 7කට ඉස්සෙල්ලා විකුණපු ඉඩමක් එක ගත්ත මුදලක් කියලා එකපාරටම මේ ෆන්ඩින් ප්‍රූෆ් එකක් පෙන්වන්න බෑ. ඉතින් ඒ වගේ ලොකු යාට ලොකු සපෝට් එකක් ගන්න ඕන නම් මම ඇඩ්වයිස් කරනවා ඒකට ගොඩක් එහෙම සපෝට් කරන්න පුළුවන් කට්ටිය ලංකාවේ ඉන්නවා. සරලව මොකද මමත් බැලුවා මගේ මුදල මට ඒ වෙලාවේ මදි වුණා නම් වීසා වලටම මුදල් දෙන කට්ටිය ඉන්නවා. ඉතින් එතකොට ඔයාට පුළුවන් ඒ වගේ කෙනෙක් වුණත් කන්ටැක්ට් කරගන්න. සහ ඒගොල්ලන්ගෙන්ම සමහර විට සපෝට් එකක් ගන්න පුළුවන් ඔය ෆන්ඩින් ප්‍රූෆ් එක හදාගන්න. ජෙනුයින් නොවෙන්න පුළුවන්. ඇත්තමටම මිනිස්සු හොයන හින්දා තමයි මේක මම මේ විදිහටම කිව්වේ යමුෙන්න. මොකද මේ අපිට මේකේ ඇත්තටම මේ ගාන දෙන්න පුළුවන් ඉන්නේ ඇත්තටම අපි ගත්තොත් බොහොම අතලොස්සයි තමයි මේ වගේ ලොකු මුදලක් පෙන්නලා ඒකේ ෆන්ඩින් ප්‍රූෆ් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඕකත් මතක තියාගන්න මේ මුදලට අමතරව ෆන්ඩින් ප්‍රූෆ් එක කියන එක වැදගත්. ඒක හදාගන්න. ඒක ඕන නොවෙන්න පුළුවන්. හැබැයි අර මං කිව්වනේ මම මේ විස්තරය කරගෙන යන්නෙත් මම මේ කතාව සම්පූර්ණයෙන්ම කියාගෙන යනකොට ඔයගලන් මේක ප්‍රොජෙක්ට් එකක් විදිහට. අපි හැම වෙලාවෙම බෑකප් ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් මොකද්ද කරන්න කියලා. ඉතින් සල්ලි වල කතාව ඕක තමයි. එතකොට ඔයිට අමතරව තව එක දෙයක් කියන්න ඕනේ. මේකෙදි ඔයගොල්ලෝ වීසා එකට සබ්මිට් කරනකොට අපිට නිකම්ම අපේ account එකේ තියෙන මේක මොකක්ද ඒකට කියන්නේ account statement එකක්. statement එකක් සබ්මිට් කරන්න බැහැ වීසා එකට. ඔයාට balance confirmation එකකුයි බෑන්ක් එකෙන් ගත්ත ලෙටර් එකකුයි වීසා එකට සබ්මිට් කරන්න ඕනේ.
අපි මේ මුදල මේ වීසා එක සම්බන්ධව තියාගත්තයි කියලා. ඒක ඇත්තටම බැංකුවත් එක්ක කතා කරාම කරගන්න පුළුවන් වැඩක්. ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මම ඇත්තටම try කරන්නම් ඒ විස්තරෙත් කොහොම හරි කමෙන්ට් එකක් ඉදිහට දාන්න. මොකද ඇත්තටම මට මේ වීඩියෝ කරන වෙලාව එක අමතක වුණා මේ ඒ ලෙටර් එක ගන්න කොහොමද කියලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් හොයලා බලලා කියන්න. ඉතින් ඔය ටික තමා සල්ලි වල කාරණේ. මං හිතනවා ඔයගොල්ලන් ලොකු අයිඩියා එකක් ගන්න ඇති කියලා මේ වැඩෙන්. මොකද ගොඩාක් කට්ටියට තිබ්බ ප්‍රශ්නයක් හින්දා තමයි මම මේ සල්ලි වල කතාව කිව්වේ. ඉතින් කොහොම තමයි තමන්ගේ මුදල හදාගන්නේ. මං ආපහු කියනවා මං කියපු දේවල් සපෝට් එකක් විදිහට ගන්න. හැබැයි මට ඒ පන්ත ඩිපෙන්ඩ් වෙන්න එපා. ඕගොල්ලෝ මම මේ කියපු ටික එකතු කරගෙන ඔයාගේ ගාන ඔයාටම ඕන විදිහට හදාගන්න. කෝකටත් කියලා මං මේ ස්ප්‍රෙඩ්ෂීට් එක සහ මේ විස්තර ටික ඔක්කොම වීඩියෝ එකත් එක්ක දානවා. ඉතින් මං හිතනවා ඔයගලන්ට ලොකු අයිඩියා එකක් ගත්තයි කියලා. ඉතින් අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. ජය වේවා.